ආදරයෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම නැත්නම් උන්වහන්සේගේ පැමිණීම ඔසව ගැනීම විවිධ විදිහට කියන්න පුළුවන්. මේ ඔක්කොම මේ සිදුවීම ඒ ලෝක ඉතිහාසයේ යේසුස් වහන්සේගේ කුරුසපත් වීමෙන් පස්සේ ලෝක ඉතිහාසයේ වෙනස් කරන සිදුවීම යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම බලාගෙන ඉන්න සෙනඟක්. උන්වහන්සේ එනකන් බලාගෙන ඉන්න සෙනඟක්. එතකොට අපි මේ සියලු දේ කතා කරන්නේ මේ කතා බහ මේ සියලු දේ අපි අපේ අභිප්‍රාය නැත්තම් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ශුද්ධාත්මයන් වහන්සේ අප තුලින් කරන්නේ අන ඒ මහා දවසට ඔබව සූදානම් කරන එක. අපි සූදානම් වෙන එකයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය තුල තමයි අපි ඉන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන මේ මාතෘකාව නැත්නම් මේ කාරණය මම හිතනවා ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් දිගටම කාලයක් තිස්සේ ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලනවා අද දවසේ මේ පණිවිඩය නැත්නම් මේ වචනය ඔබගේ ආත්මයට ඔබ ඇතුල් කරගන්න. ඒක ඔබගේ ජීවිතයේ මූලික දෙයක් බවට පත් කරගන්න. මොකද අර ඔක්කොම කරනකොට අපි නොමග යන්න පුළුවන් නැත්නම් වැටෙන්න පුළුවන් අවස්ථාවක් ගැනයි මම අද කතා කරන්නේ. අපි මේ දවස් ටිකේම කතා කරා ශුද්ධව සිටීම ගැන, ධර්මිෂ්ඨකම ගැන. දෙවියන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා කොහොමද යක්ෂයා සැලසුම් කරන්න යන්නේ වැටීම නැත්නම් ඇදහිල්ලෙන් වැටී යෑම. අපි සෙනසුරාදා ඉරිදා ඒ වගේම ඊයේ දවසෙත් අපි කතා කරේ ඒ හා සම්බන්ධවම කාරණා. ඒ නිසා අදත් මම ඒකේ තියෙන ප්‍රධාන දෙයක් මම ඔබට නැවත උලුප්පලා පෙන්වන්න උත්සාහ කරනවා. මොකද ඒක හරි වැදගත් නිසා. අපි ඊයේ කතා කරා ගීතාවලිය 101 ගැන. දැන් ඒ ගීතාවලිය 101 දාවිත් රජතුමා කතා කරලා ලියනවා නැත්නම් දාවිත් රජතුමා ලියනවා කොහොමද දාවිත් රජතුමා දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස්ව ඉන්න පිණිස දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා ගනුදෙනු කරන්නේ. මොකද්ද කරන්නේ? නැත්නම් දාවිත් රජතුමා කොහොමද එයාගේ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස්ව තබා ගන්න පිණිස කතා කරපු දේ. මම හිතනවා ඒක දාවිත් රජතුමා කතා කරාට ඒ වගේ ඒක ඇත්තටම අපිට ගොඩක් අදාළ වෙනවා කියලා අද දවසේ. ඉතින් මම ඒක නිසාම තමයි ඊයේත් මම මේකෙන් කොටස් කීපයක් අරගත්තා. මුල් පද තුන වගේ අපි පොඩ්ඩක් කතා කරා. දැන් බලමු අපි මේ මුල් ටිකයි ඔක්කොම ටිකයි කතා කරනකොට දාවිත් රජතුමාගේ ආකල්පය මොන වගේ වෙන්න ඕනද කියලා. දැන් මෙතන වැදගත් වෙන්නේ මම ඔබට කියන්න කැමති දෙවියන් වහන්සේ ගොඩාක් බලනවා අපේ ආකල්පය. අපේ ඇටිටියුඩ් එක. හරි ඒ කියන්නේ අපි යම් කිසි විදියකට දෙවියන් වහන්සේ කෙරෙහි අපිට තියෙන ආකල්පය. අනිත් සහෝදරයන් කෙරෙහි අපේ තියෙන ආකල්පය. ඒක හරි වැදගත්. අපේ හදවතේ ආකල්පය. ඒක අපේ ගැඹුරේ කිඳා බහැලා තියෙන අපේ ආකල්පය. මොන වගේද? අන්න ඒක හරි වැදගත්. ගොඩාක් වෙලාවට මිනිස්යන් මම කතා කරන්නේ ක්‍රිස්තියානුන් ගොඩාක් වෙලාවට පිටස්තරයෙන් කෙරෙන පාපය ගැන, වරද ගැන, අයුතුකම ගැන අවධානය යොමු කරනවා. ඒක හොඳයි. ඒක කෙරෙන්න ඕනේ. ඒක හොඳයි. ඒක වෙන්න ඕනේ. නමුත් ඒක විතරක් කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ පිටස්තරෙන් මම කිව්වේ මිනීමැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය මෙන්න මේ වගේ දේවල්. ඒ අපි පිටස්තරෙන් දකින්න තිබෙන පාපයන්. දැන් ඒව ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඇත්තටම අපි ඒවෙන් ජයගත යුතුයි. හැබැයි ඒ වගේම තියෙනවා අපේ ඇතුළාන්ත ස්වභාවය, ආකල්පය, අපේ ඇටිටියුඩ්ස්, අපේ දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඇටිටියුඩ් එක නැත්නම් ආකල්පය. ඒ වගේම අපේ අනිකුත් සහෝදරයන් කෙරෙහි තියෙන ආකල්පය, අපේ පවුලේ අය කෙරෙහි මගේ තියෙන ආකල්පය, භාර්යාව කෙරෙහි තියෙන ආකල්පය, ස්වාමි පුරුෂයා කෙරෙහි තියෙන ආකල්පය, දරුවන් කෙරෙහි තියෙන ආකල්පය. මේ ඔක්කොම බලපානවා. මේ ඔක්කොම ආකල්පය හදාගන්න එක. නැත්නම් ඒ ආකල්පය මගේ තිබිච්ච මාංශික ආකල්පය වෙනුවට යේසුස් වහන්සේ තුල තිබුණා වූ උන්වහන්සේගේ සිතම නැත්නම් උන්වහන්සේගේ ඒ ඇටිටියුඩ් එක උන්වහන්සේ කොහොමද අනිත් අයත් එක්ක ගනුදෙනු කරේ කොහොමද ඒ උන්වහන්සේගේ ආකල්පය වුණේ මොකක්ද
උන්වහන්සේගේ ආකල්පය වුණේ අනිත් අය කෙරෙහි. විශේෂයෙන්ම උන්වහන්සේට විරුද්ධ වෙච්ච අය කෙරෙහි කොහොමද උන්වහන්සේගේ ආකල්පය තිබුණේ? මම හිතනවා අපිට ඒක හරිම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ අපි ඊයේ පෙරේදා කතා කරපු ඒ ගීතාවලිය 101 කාරණාවල් එක්ක අපි කියනකොට ස්වාමීනි මම නිදොස් මාර්ගයේ යනවා. මම ඔබ වහන්සේ ඉදිරියේ නිදොස්ව සිටිනවා. මගේ ඇස් ඉදිරියේ මම කිසිම මොනවාද නපුරු දෙයක් තියාගන්නේ නැහැ. ඒ වගේ අපි කියාගෙන අපි යනකොට අපිට තියෙනවා පරිස්සම් වෙන්න තැනක්. හරි. ඒ වගේම අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට විශේෂයෙන්ම අපි ඉස්සලා කියවමු ගීතාවලිය 101 මම කැමතියි කියවන්න පස්වෙනි පදය. විශේෂයෙන්ම අනිත් අය කෙරෙහි දක්වන ආකල්පය මොන වගේද කියලා අපි කතා කරන්න යන්නේ මේ වෙලාවේ. ගීතාවලිය 101:5 අපි කියවමු. යමෙක් ස්වකීය අසල් වාසියා ගැන රහසේ කේලාම් කියයිද ඔහු විනාශ කරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොයිවසන්නෙමි. දැන් බලන්න යමෙක් ස්වකීය අසල් වාසියා ගැන රහසේ කේලම් කිව්වොත් ඒ කියන්නේ දවිත රජතුමා කියනවා තව කෙනෙක් ගැන රහසින් ඇවිල්ලා කේලම් කිව්වොත්. දැන් ප්‍රසිද්ධියේ මෙන්න මේ සහෝදරයාට ප්‍රශ්නයක් තියෙනවා එහෙම කියලා කියන එක නෙමෙයි. දැන් අපිට යේසුස් වහන්සේ කියලා තියෙනවානේ ක්‍රමවේදයක් සහෝදරයන්ගේ වැරද්දක් දැක්කොත් අපි මොකද්ද කරන්න ඕනේ කියලා. මම හිතන එක පැහැදිලි කියලා ඔබට. ඔබ ඒ ගැන අමතක වෙන මම පොඩ්ඩක් සිහි කර දෙන්නම්. යේසුස් වහන්සේ අපිට කිව්වා යම්කිසි කෙනෙක් වරදක් කරනවා නම් පාපයක් කරනවා නම් ඔබට විරුද්ධව යමක් කරනවා නම් ඉස්සල්ලාම ඒ කෙනාට ගිහින් කියන්න. ඒ කෙනාට ඒක මෘදුව මොලොක්ව යටහත්ව කියන්න. ඔයා මේ කරන දේ වැරදි. ඔයා නිසා මෙන්න මේ දේ වෙන්නේ නැත්නම් ඔයාට Tamanට ඒකෙන් හානියක් වෙනවා කියන එක ඒ කෙනාට ගිහිල්ලා කියන්න. ඒක යටහත්කමෙන් ආදරෙන් කියන්න. ඒක තමයි ඉස්සල්ලාම කරන්න ඕන දේ. එයාට නොකිය එයා දන්නේවත් නැතුව වෙන මිනිසුත් එක්ක වෙන කෙනෙක්ගේ වැරදි කතා කරන එක දෙවියන් වහන්සේට පිළිකුල. ඒක තමයි රහසේ කේලම් කියන අය කියලා කිව්වේ. අන්න ඒ අය. අද චර්ච් එකේ ගොඩාක් ඉන්නවා රහසේ කේලම් කියන අය. හරි? එක එක්කෙනාට විරුද්ධව කතා කරන අය. නායකත්වයට විරුද්ධව කතා කරන අය. දැන් මම ඔබට කියන්න මම නිතරම කියන දෙයක්. මගේ වැරදක් තිබෙනවා නම් මම කියලා තිනවා මගේ ළඟ ඉන්න අයට මත් එක්ක කතා කරන අයට කරුණාකරලා මට ඒක පෙන්වන්න. ඒක නිකන් චෝදනා කරන්න නෙමෙයි. මට චෝදනා කරන අය ගොඩක් ඉන්න එළියන මං සතපාකට ගණන් ගන්නෑ. ඒක නෙමෙයි. නමුත් කෙනෙක් මට ඇවිල්ලා පෙන්නලා දුන්නොත් මගේ තියෙන දුර්වලකමක් වරදක් මෙන්න මේ දේ ඔයාට මෙහෙමයි කියලා මම ඒක සීරියස් ගන්නවා. මම ඒක ඊටාම යටහත්ව ඒක වැදගත් දෙයක් විදිහට මම සලකනවා. ඒක හැම වෙලාවෙම මම කරලා තියෙනවා. ඉතින් මම අනිතරත් කියන්නේ ඒකයි. මම අපේ අයටත් කියනවා, මම ඔබටත් කියනවා මගේ දුර්වලකමක් දැක්කොත් ඒක මට කියන්න. මට මෙසේජ් එකක් හරි දාලා කියන්න. බ්‍රදර් ඔයාගේ මේ දේ ගැන මේ දුර්වලකමක් තියෙනවා. මේක ගැන කරුණා කරලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මම නැත්නම් මේක හදාගන්න කියලා හරි මට කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා අනිත් අය සම්බන්ධවත්. වෙන කෙනෙක් ගැන දුර්වලකමක්, වෙන කෙනෙක්ගේ වරදක් ඔයා දකිනවා නම් ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ කෙනාට ගිහිල්ලා කතා කරන එක. දැන් ඒ කෙනාට කතා කරන එක ප්‍රශ්නයක් කියලා ඔයාට හිතෙනවා නම් එහෙනම් ඒ නායකත්වයට ඔබ තුල ඔබ ළඟ ඔබට දාලා තියෙන නායකත්වයට ඒ ගැන කියන්න. ඒ ගැන කියන්න. ඒක ගිහිල්ලා ඕපදූපයක් විදිහට අරයා ගැනයි මෙයා තුලයි අතනයි මෙතනයි කතා කරන්න එපා. ගෲප් හදාගෙන කල්ලි හදාගෙන එක එක්කෙනාට විරුද්ධව එක එක්කෙනාගේ වැරදි ගැන කතා කරන්න එපා. ඒක තමයි අර රහසින් කේලම් කියන එක කියලා කිව්වේ. අන්න එහෙම අයව මොකද කරන්නේ? නුරුස්සනවා කියලා දාවිද රජතුමා කියනවා. දැන් ඕක අපි කතා කරලා අනිත් අය ගැන කේලම් කියන එක ගැන කතා කරලා ඒ වගේ වෙනකොට මම ඒක නුරුස්සනවා. ඒ වගේම දාවිද රජතුමා කිව්වා ඊට පස්සේ මේ පදේ දෙවෙනි කොටස පොඩ්ඩක් දාන්න. මේ පදේ දාවිද රජතුමා කිව්වා නිර්දෝෂ මාර්ගයේ හැසිරෙන පොඩක් ඉන්නේ නැහැ. පහ මට දාන්න ඕනේ. හොඳයි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොයිවසන්නෙමි. දැන් බලන්න උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා එයා ඉවසන්නේ නැහැ. දරාගෙන ඉන්නේ නැහැ. ඒ කෙනාව අයින් කරන නැත්නම් ඒ කෙනාට දඬුවම් කරනවා. දැන් සමහර විට ඒ උඩඟු බැල්ම අනිත් අයගේ දකින්නවා ඔයා. සමහර විට ඔබ ධර්මිෂ්ඨයයි කියාගෙන දැන් මේ වගේ දේවල් කතා කරමින් යනවා නැත්නම් මේ වගේ දේවල් ඔයා කතා කරගෙන යනකොට ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරගෙන යනකොට ඔයා නිදොස් මාර්ගේ යනවා ඔයා මෙහෙම කියලා කියනකොට ඔයාට හිතෙනවා ඔයා යනවා ධර්මිෂ්ඨ මාර්ගේ එහෙම කියනකොට සමහර විට ඔබටම ඒ උඩඟුකම එන්න පුළුවන්
ආත්මික උඩඟුකම. ඒක නොදැනුවත්ව එන්න පුළුවන්. හරි. ආත්මික උඩඟුකම. හරි. එතකොට ඒක ගැන පරිස්සම් වෙන්න. ඔයා දැන් අනිත් කෙනාගේ උඩඟුකම දකින්න පුළුවන් ඔයා. හැබැයි බලන්න ඔයා තුල ඒ උඩඟුකම තියෙනවද? ආකල්පය. ඔයාගේ ආකල්පය මොකක්ද? ඒතර මම නිදොස් මාර්ගේ යනවා. මම දැන් ධර්මිෂ්ඨයි. මං අහවල් දේ කරන්නේ මම මෙහෙම කරන්නේ මම මේ දේ කරන්නේ මට නුරුස්සනවා මේ දේ. ඔක්කොම කියාගෙන ගීතාවලි 101 තියෙන දේ ඔයා කියවනකොට ඔයාට දැනෙනවා නම් ඔයා මෙහෙමයි කියලා සමහර විට ඔයා තුල උඩඟුකම ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ආකල්පය වගේ. ඔයා කොහොමද අනිත් අයත් එක්ක සංසන්දනය කරනවද ඔයා? ඔයා දැන් අනිත් අය දිහා බලලා තව කෙනෙකුගේ උණුකම දකිනකොට ඔයා හිතනවාද එයා බලන්නේ තියෙන අහංකාරකම කියලා ඔයා ඒ ආකල්පෙන්ද බලන්නේ? මෙතන වැදගත් වෙන්නේ ආකල්පය. වැදගත් වෙන්නේ ආකල්පය. මේකට හොඳ උදාහරණයක් දුන්නා යේසුස් වහන්සේ ලූක් පොතේ. ඒක උපමා කතාවක්. සමහරට යේසුස් වහන්සේ කතාව උපමාවක් ඉදිරියට කොට සමහර විට ඒක ඇත්තට සිදු වෙන්න ඇති. මොකද යේසුස් වහන්සේ සියල්ල දන්න නිසා. ලූක් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ ලූක් 18 යේසුස් වහන්සේ කතා කරලා කියනවා 10 වෙනි පදය. ලූක් 18 10 වෙනි පදයේ සිට යේසුස් වහන්සේ කතා කරලා කියනවා යේසුස් වහන්සේ උපමාවක් ගෙනයන්නේ. මෙන්න මේ උපමාව. මිනිස්යෝ දෙදෙනෙක් යාඥා කරන පිණිස දේවමාලිගාවට නැගී ගියෝය. එක්කෙනෙක් පරිසියෙක්ය අනිත් කෙනා සුංගම් අය කරන්නෙක් කිය. හරි ඊට පස්සේ 11 වෙනි පදය දෙන්නෙක් යනවා පරිසියා හිටගෙන තමා තුළ යාඥා කරනවා. දැන් බලන්න එයා යාඥා කරන විදිහ. දෙවියන් වහන්සේ මම කොල්ලකාර වූ අධර්මිෂ්ඨ වූ කාමමිත්‍යාචාරික වූ අනිකුත් මිනිසයන් මෙන් කෙනෙක්වත්. හරි. මම එහෙම කෙනෙක් නෙමෙයි. කොහමද? දෙවියන් වහන්සේ මම කොල්ලකාරයෙක් නෙමෙයි, මම අධර්මිෂ්ඨයෙක් නෙමෙයි, මම කාමමිත්‍යාචාරිකයෙක් නෙමෙයි. ඉතින් සමහරට එයා එහෙම ඇත්ත වෙන්න ඇති. ඒක එයා එහෙම නොකරන කෙනෙක් වෙන්න ඇති. හරි. හැබැයි එයා කියන ආකල්පය බලන්න. එයා කියන ආකල්පය. එයා ආකල්පය මොකක්ද එහෙම කියලා කාමමිත්‍යාචාරය කෙනෙකුත් නෙමෙයි අනිත් මිනිස්යන් මෙන් කෙනෙක්වත්. ඒ කියන්නේ මේ අනිත් අය වගේ නෙමෙයි ස්වාමීනි. මොකද කරේ? එකපාරට එයා සංසන්දනය කරන්න ගත්තා. එයා දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස්කම එයාගේ ප්‍රකාශ කරලා එයා එකපාරට කරේ වෙන අයත් එක්ක එයා සංසන්දනය කරන්න ගත්තා. දැන් ඕක වෙන්න පුළුවන් අපිට සභාවේ. සභාව තුල අපි ඇත්තටම අපි අර වගේ ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. අපි කාමීත්‍යාචාරය නොකරන, හොරකම් නොකරන, වංචාව නැති ඒ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒ ගතිය ඇත්තටම ඔයා තුල තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ආකල්පය බලන්න. ඒ ආකල්පය එකපාරට වෙන කෙනෙක් හා සංසන්දනය කරන තැනට ආවොත් අති භයානකයි. මෙතන මේ පරිසිවරයා කරපු දේ තමයි එයාගේ ඒ ශුද්ධකම ගැන කතා කරලා එයා යහපත්යයි කතා කරමින් ඉන්න ගමන් වෙන දෙක සංසන්දනය කරන්න ගත්තා. විශේෂයෙන්ම අර එතන එයාගේ එහා පැත්තේ හිටපු සුංගම් අය කරන්න ගැන සංසන්දනය කරනවා. දැන් අපි පොඩ්ඩක් ආපහු කියමු මේක. ඒකේ තියෙනවා අනික් මිනිස්යන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අය කරන්නා මෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුති කරමි. දැන් බලන්න එතන වරද වුණේ එයාගේ ආකල්පය තිබුණා වෙන අයත් එක්ක සංසන්දනය කරන. දැන් බලන්න සංසන්දනය නොකර එයා කිව්වා නම් ස්වාමිනී මම කාමමිත්‍යාචාරය කරන්නේ නැහැ ස්වාමිනී. මම අධර්මිෂ්ඨයෙක් නෙමෙයි ස්වාමිනී. මම මිනී මරන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ මට එහෙම නොකර ඉන්න ශක්තිය දුන්න නිසා මම ස්තුතිවන්ත වෙනවා කියලා කිව්වා නම් ඒ යාඥාවේ කිසි වරදක් නැහැ. හරි. නමුත් එයාගේ තිබුණා අර උඩඟුකම. මොකද උඩඟුකම? ආත්මික අහංකාරකම එන්නේ සංසන්දනය කරපු වෙලාවේ. මම මෙහෙම කරන්නේ මම මේ දේ කරන්නේ මම මේ දේ කරන්නේ හැබැයි අනිත් අය කරනවා මෙන්න ඒ කරන අය වගේ නෙමෙයි ස්වාමිනී මම කියලා එයා අර මිනිස්යන් එක්ක සංසන්දනය කරන්න ගත්තා. මම එකක් ඔයගලන්ට කියන්නම් මුලින්ම. අපි සංසන්දනය කරනවා නම් ඔයා සංසන්දනය කරනවා නම් අපි සංසන්දනය කළ යුත්තේ අපිව තවත් මිනිස්යන් එක්ක නෙමෙයි යේසුස් වහන්සේත් එක්කයි. ඒතර යේසුස් වහන්සේගේ ගති ලක්ෂණත් එක්ක සංසන්දනය කරලා බලන්න ඔයා කොහෙද ඉන්නේ කියලා. මිනිස්යන් එක්ක නෙමෙයි.
හැබැයි අද සබාවක තුල මම දකිනවා ගොඩාක් වෙලාවට ගොඩක් අය මට කතා කරනකොට මේ සුද්ධකම ගැන ධර්මිෂ්ඨකම ගැන කතා කරනකොට කියනවා මම කිසි කෙනෙකුට වරදක් කරන්නේ නැහැ මම පව් කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සංසන්දනාත්මකව වෙන කෙනෙක් දිහා බලලා. වෙන කෙනෙක් දිහා බලලා ඒවා කියන්නේ ඔයා වරදක් කරන්නේ නැහැ කියලා. මිනිස්සෙක් දිහා බලලා. නමුත් යේසුස් වහන්සේ දිහා බලන්න. මොකද අපේ මොඩල් එක නැත්තම් අපේ ආදර්ශය යේසුස් වහන්සේ. මොකද අප සියල්ලන් වර්ධනය විය යුත්තේ යේසුස් වහන්සේගේ ස්වරූපයටයි. උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයටයි. එතකොට අපි සංසන්දනය කරනවා නම් අපි සංසන්දනය කළ යුත්තේ යේසුස් වහන්සේත් එක්කයි. උන්වහන්සේගේ ගති ලක්ෂණත් එක්කයි. නමුත් මෙතන තිබිච්ච වරද නැත්තම් එයාගේ තිබිච්ච අඩුපාඩුව තමයි මේ පරිසවරයාගේ. ඔහු සංසන්දනය කළේ අනිත් මිනිස්සුත් එක්ක. සංසන්දනාත්මකව එයා යහපත්. සංසන්දනාත්මකව මම හොඳයි. යරයත් එක්ක සංසන්දනය කරනකොට මම හොඳයි. හරි. අන්න ඒකයි ආකල්පය. ඒ ආකල්පය තිබුණොත් අති භයානකයි. අති භයානක. ඒ නිසා මගේ සහෝදරය සහෝදරිය ඔබ මේ සුද්ධකමට යන මාර්ගයේ ගමන් කරන්න, නිදොස් කමේ ගමන් කරන්න, ඒ නිදොස් වූ මාර්ගයේ යන ගමන් කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්න එපා. මොකද ඔයා එහෙම කරොත් ඒ කරන්නේ තියෙන ආත්මික උඩුකම නිසා. ඔයා අනිත් අයට වඩා උසස්. එතකොට ඔයා එකපාරට උත්සාහ කරනවා අනිත් කෙනාට වඩා ඔයා උසස් කියලා හිතන්න. අමතක කරන්න එපා. ලූසිෆර්ට සිදු වුණේ ඒකයි. ලූසිෆර්ට සිදු වුණේ ඒකයි. අනිත් දේව දූතයන් එක්ක එයා සංසන්දනය කරනකොට එයා උසස් කියලා යට තේරුණා. ඒ කියන්නේ කිව්වේ අනිකුත් තාරකාවන් වලට ඉහළින් මම මගේ සිංහාසනේ තබනවා. මොකද අනිත් අයට වඩා එයා උසස් කියලා එයා දැනගත්ත හිතුවා. ඒ නිසා දෙවියන් වහන්සේට සමාන වෙන්න උන්වහන්සේට ඉහළින් යන්න එයා හැදුවා. හරි. දෙවියන් වහන්සේ වගේ වෙන්න දෙවියන් වහන්සේගේ වගේ කියන එක අදහස් කරන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නොදක්නා වූ ස්වરૂපයයි. එතකොට යේසුස් වහන්සේගේ ස්වરૂපය අප තුළ ඇති කරගන්න ඕනේ කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ගති ලක්ෂණ අප තුළ ඇති කරගන්නවා කියන එකයි. නමුත් අපිට දෙවියන් වහන්සේ වෙන්න බෑ. උන්වහන්සේ හා තලයේ සමානව අපි වාඩි වෙලා ඉන්න බවත් ඇත්ත. ස්වර්ගික ස්ථානවල. යේසුස් වහන්සේ හා අපි ඒකත්වයක් ආපු බවත් ඇත්ත. ඒ ඒකත්වය දෙවියන් වහන්සේ හා ඒකත්වයකට අපිව ගෙනාපු බවත් ඇත්ත. මේ කිසි මොන දේ කළත් අපිට දෙවියන් වහන්සේ හා සමාන වෙන්න බෑ. අපිට දෙවියන් වහන්සේ වෙන්න බෑ. දෙවියන් වහන්සේ. right. ඒක නිසා තමයි බලන්න ස්වර්ගයේ වැඩිමහල්ලන් 24 දෙනා ඔවුන්ගේ ඔටුනු දෙවියන් වහන්සේ ඉදිරියේ තබලා ධන ගහලා මුණින් වැටි নমස්කාර කරනවා. ඒගොල්ලෝ ඉන්නේ දේව අභිමුඛේ. ඒගොල්ලොන් සිංහාසන තියෙනවා 24ක්. දෙවියන් වහන්සේගේ සිංහාසනයත් එක්ක සිංහාසන 24ක් තියෙනවා. අන්න ඒ සිංහාසන වල වාඩි වෙලා ඉන්න අය තමයි මේ මුණින් අතට වැටිලා ඔටුනු බිම තියලා මුණින් අතට වැටිලා নমස්කාර කරන්නේ. ඒකයි ආකල්පය. ඒකයි ආකල්පයේ ස්වර්ගේ. එතකොට ඒ ස්වර්ගයේ ආකල්පය එහෙමනම් අපේ ආකල්පය මොන වගේ වෙන්න ඕනේද? අපි දෙවියන් වහන්සේ හා ඒකත්වයක් වුණාට අපි උන්වහන්සේගේ ස්වરૂපය අප තුළ ඇතිවෙමින් අපි ඒ තුළ වර්ධනය වෙනවට වුණත් අපිට කවදාවත් උන්වහන්සේගේ දෙවියන් වහන්සේ වෙන්න බෑ. හැබැයි යක්ෂයා අපිට කියන්න යන්නේ ඒකයි. ඒ නිසා මේ ගමනේදී අපි පරිස්සම් විය යුතු තැන එතනයි. අපි අවධාරණයෙන් මං වාට කියනවා මම කිව්වා අද දවසේ මේ කතා කරන පණිවිඩය ඔයා හොඳට අහගන්න මේක ඔයාගේ අතුලාන්තයේ ආත්මය තැන්පත් කරන්න කවදාවත් ඒක ඈත් නොවන විදියට මේ ගමනේ මේ ජර්නි එකේ මේ සුද්ධකම තුල යන ගමනේදී මොනම අවස්ථාවකදීවත් ඔයා හිතන්න එපා ඔයා දෙවියන් වහන්සේ කියලා. කවදාවත් නැහැ. එතනට අපිට එන්නත් බෑ. හැබැයි උන්වහන්සේගේ චරිත ලක්ෂණ අප තුළ ඇති කර ගන්න ඕනේ. ඒක ඇත්ත. අපි යේසුස් වහන්සේගේ ස්වરૂපයට සමාන වෙන්න උන්වහන්සේ పూర్වෙන් නියම කළ බවත් ඇත්ත. නමුත් ඒක අපි සිදු වෙන්න ඕනේ යේසුස් වහන්සේගේ ස්වરૂපය තුලම තියෙන යටහත්කම අපි අරගන්න ඕනේ. මොකද යේසුස් වහන්සේ බලන්න කොච්චර යටහත් වුණාද කියලා.
උන්වහන්සේ බලන්න මුළු දෙවියන් මුළු විශ්වයම හදපු දෙවියන් වහන්සේ වෙලා හිටියත් මුළු සියලු දේ උන්වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ උදෙසා මැවූ බව අපිට ලියලා තියෙනවා. එතකොට යේසුස් වහන්සේ එහෙම තැනක ඉඳලා ආරම්භයේදී වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක කියලා කියනවා. එතකොට උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටියදී බලන්න යටහත් වෙලා ඇවිල්ලා මිනිස්යන් ඉදිරියේ කොච්චර යටහත් වුණාද කියලා. ගෝලයන්ට කොච්චර යටත් වුණාද? අවසාන රාත්‍රියේ උන්වහන්සේ මේ මුළු ලෝක ඉතිහාසය වෙනස් කරන ඒ මහා පූජාව කරන්න ලෑස්ති වෙලා දේව දූතයන් ඔක්කොම බලන් ඉඳදී මුළු ස්වර්ගයම උන්වහන්සේ දිහා බලන් ඉන්න වෙලාවක උන්වහන්සේ මුළු විශ්වයේම අධිපතිකම අරගන්න මේ ඔක්කොම ලෑස්ති වෙලා ඉන්න වෙලාවක ගෝලයන්ගේ කකුල් හොදන්න ගත්තා. බලන්න යටහත්කම. එතකොට අපි යේසුස් වහන්සේගේ ගති ලක්ෂණ අපි ඇති කර ගන්නකොට අමතක කරන්න එපා ශුද්ධකම ධර්මිෂ්ඨකම ගන්නවා වගේම යටහත්කමත් ඒ තුල තියෙනවා කියන එක. අමතක කරන්න එපා. පොඩ්ඩක්වත් අමතක කරන්න එපා. මොකද එහෙම නැති වුණොත් අර ඔක්කොම අරගත්තොත් ඔයා ශුද්ධකම ඇතුව ධර්මිෂ්ඨකම ඇතුව ඒ ඔක්කොම ඇතුව යටහත්කම ඔයාට නැති වුණොත් ඔයාට ආත්මික උඩුමුකම එන්න පුළුවන්. ඒ ආත්මික උඩුමුකම ආපු කෙනෙක් ගැන තමයි මේ උපමා කතාවේ තියෙන්නේ. හරි. යේසුස් වහන්සේ කතා කරලා කියන උපමා කතාව අපි ඉදිරියට යමු පොඩ්ඩක්. ඒ උපමා කතාව පොඩ්ඩක් අපි කියමු. ඊට පස්සේ කතා කරලා කියනවා මේ කෙනා එයා කරන යහපත් ක්‍රියා. දැන් එයා කරන්නේ නැති පාපයන් ගැන තමයි ඉස්සලා කතා කරේ. දැන් මේකේ කතා කරලා කියන 12 වෙනි පදේ සතියකට දෙවරක් निराහාරයෙන් සිටිමි. මට ලැබෙන සියල්ලෙන් දසෙන් කොටස දෙමි කීවේය. දැන් එයා කරන මේ යහපත් දේ විවස්ථාවට අනුව එයා කරන යහපත් දේ තමයි මේ කතා කරලා කියන්නේ. ඒ වගේ අපිට හිතෙන්න පුළුවන් මම මේ දේ කරනවා මම අර කරන්නේ නැහැ, කාමීත්‍යචරය කරන්නේ නැහැ, මිනිස්සු මිනි මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, ඒ ඔක්කොම කරන්නේ නැහැ. ඒ වගේම මම ස්වාමිනිය ඔබ වහන්සේ උදෙසා මේවා කරනවා මම අනිත් අර මේවා කරනවා සුභාරංචි දෙනවා මේ ඔක්කොම කරනවා කියලා වඩ හිතෙන්න පුළුවන්. හරි. එතකොට ඔයා බලනවා අනිත් කෙනා අරයා කරන්නේ නැහැ මෙයා කරන්නේ මම කරනවා ඒක. හරි. යහපත් දේ. ඒතරම අයහපත් දේ කරන්නේ යහපත් දේ කරනවා අර මේ වගේ නෙමෙයි. අර අනිත් කෙනා වගේ නෙමෙයි. ඒ කියන්නේ අසල්වාසියා වගේ නෙමෙයි. ඔයාගේ සහෝදරයා වගේ නෙමෙයි. දැන් මේ දෙන්නම ඉන්නේ දේවමාලිගාවේනේ. මේ දෙන්නම ඉන්නේ දේවමාලිගාවේ. දැන් බලන්න අනිත් කෙනාගේ ආකල්පය මොකක්ද කියලා. එයා ඇත්තටම පව් කරන කෙනෙක්. හරි යේසුස් කතා කරලා කියන නමුත් සුංගම් අය කරන්න දුරින් ඉන්නේ. දුරින් ඉඳලා මොකද කරන්නේ? ස්වර්ගයේ දෙසට ඇස්සොසව බලන්ටවත් හිතන්නේ. හරි. සාමාන්‍යයෙන් යුදෙව්ව යාඥා කරන අද්දක උස්සලා දැන් මෙයා ස්වර්ගයේ බලන්නේවත් නැහැ කියලා කියනවා. තමාගේ ලපැත්තට ගසා ගනිමින් පපුවට ගහ ගන්නවා. ගහගෙන කියනවා දෙවියන් වහන්සේ පව්කාරයෙක් වූ මට කරුණා කළ මැනවයි කීවේය. හරි. බලන්න යාගේ ආකල්පය. දැන් ඇත්තට මෙයා පාපිෂ්ඨ කෙනෙක් තමයි. ඇත්තට මෙයා පව් කරන කෙනෙක් තමයි. අසුංගමයි කරන්නේ. නමුත් බලන්න යේසුස් වහන්සේ අපිට පෙන්වන්නේ මෙතන ක්‍රියාවට වඩා ආකල්පය. මේ දෙන්නගේ ආකල්පය. මේ දෙන්නගේ ආකල්පය. අර කෙනා පව් නොකර ඉන්නවා. හැබැයි යාගේ ආකල්පය හරි නෑ. යාගේ ආකල්පය හරි නෑ. එයා සංසන්දනය කරනවා. මේ මිනිස්සයා පව්කාරයෙක්ව සිටිනවා. හැබැයි යාගේ ආකල්පය හරි. යේසුස් වහන්සේ මේ කතා කරන්නේ අපේ හිතේ ඇතුළාන්තේ තියෙන ආකල්පය ගැන. අර සුද්ධ කෙනාගේ සුද්ධකම තියෙනවා ධර්මිෂ්ඨකම තියෙනවා. හැබැයි යාගේ ආකල්පය වැරදි. ඒ නිසා සංසන්දනය කරනවා. සංසන්දනය කරනකොට අනිවාර්යයෙන්ම උඩුමුකම එනවා. එතකොට එයා උඩඟුයි. ආත්මික අහංකාරකම. මම මේ වගේ කෙනෙක්. සමහර විට දීමනා තියෙන කොටත් අහංකාරකම උඩුකම එනවා. ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න ගත්තාම විවිධ දීමනාවන් දීලා ඒ දීමනාවන් ඔයා තුලින් ක්‍රියාත්මක වෙන්න ගන්නකොට ඔයා එකපාරට අහංකාරකමක් එනවා. මොකක්ද අහංකාරකම? අරයා වගේ නෙමෙයි මට දෙවියන් වහන්සේ මට කතා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ මට මේ දීමනා දීලා තියෙනවා. ඉතින් සංසන්දනය කරනවා. ආහාර අරයට නෑ, මෙයාට නෑ, මගේ කණ්ඩායමේ ඉන්න කිසි කෙනෙකුට නෑ මට තියෙන දීමනාව. ආත්මික අහංකාරකම, උඩඟුකම. ඒ වගේම ගොඩක් අය මම දැකලා තියෙනවා. ගොඩක් අය කරන ක්‍රිස්තියානි සභාවේ ගොඩක් අයගෙන් සිදුවෙන දෙයක් තමයි මම දැන් මේ කියන්නේ. මම ඔබව අනේ විනිශ්චය කරන්නවත් ඔබව චෝදනාවටපත් කරන්නවත් නෙමෙයි මම මේ කියන්නේ. වරද තියෙනවා වරද ඔයා හදාගන්න. අපි හදාගමු. මමත් එහෙමයි.
මම ආරම්භයේදී කිව්වේ ඒකයි. මගේ වරදක් තියෙනවා මම හදා ගන්නවා. හරි? මම කියනවා ගොඩක් අයගෙන් සිදුවෙන වරදක් තමයි මෙන්න මේක. ගොඩක් කෙනෙක් හම්බ වුණාම කෙනෙක් කතා කර කර ඉන්නකොට ක්‍රිස්තියානි අය විශේෂයෙන්ම අලුතෙන් හම්බ වෙච්ච කෙනෙක් හරි ටික කාලයක් ආශ්‍රය කරන කෙනෙක් හරි කතා කරනකොට සමහරට ආත්මික කාරණා කතා කරමින් ඉන්නකොට එකපාරට මට ඇහිලා තියෙනවා මට ගොඩක් අය කියලා තියෙනවා මෙන්න මේ දේ. මොකද්ද නේද? ඔයාට අන්‍ය භාෂාව තියෙනවද කියලා අහනවා. එතකොට අරයා කියනවා අනේ අර අහිංසක මිනිස්සෙක් කියනවා අනේ නැහැනේ මට තාම මම යාඥා කරනවා තාම මට හම්බෙලා නැහැ. එහෙනම් මට සුද්ධාත්මේ නැහැ නේ. මම නම් අන්‍ය භාෂාවෙන් කතා කරනවා. මට සුද්ධාත්මේ නැහැ නේ. අන්‍ය භාෂාව ගැනයි සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා ගැනයි මම වෙනම උගන්වලා තියෙනවා. මම මේ වෙලාවේ ඒක උගන්වන්න ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි මම කියන්න සුද්ධාත්මයන් වහන්සේ නැත්තේ කාගාවද කියලා. අර කියන කෙනා ගාව. මොකද සුද්ධාත්මෙන් පූර්ණ වෙච්ච කෙනෙක් කවදාවත් ඒ වගේ අහංකාර කතාවක් කියන්නේ නැහැ. හරි? ඒ නිසා ඒක ආත්මික අහංකාරකම. ආත්මික උඩඟුකම. ඩොක්ට්‍රින් එකත් වැරදි. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඉගැන්වීම් වලට අනුව බයිබලයේ ඉගැන්වීමට අනුව ඒක සම්පූර්ණ වැරදි. අන්‍ය භාෂා නැත්තම් සුද්ධාත්ම වහන්සේ නැතුව නෙමෙයි. හරි? ඒක මම බයිබලේ වෙනම උගන්වලා තියෙනවා. ඒක වෙනම ඉගැන්වීම. මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ ආකල්පය. බලන්න. ඒ ආකල්පය මොකද්ද? එයාට සුද්ධාත්මය නැහැ. මට තියෙනවා. ඒක නිසා මම උසස් එයාට වඩා. මම ඔයාට වඩා ඒ නොකිය කියන්නේ ඒකයි. නොකිය කියන්නේ ඔයාට වඩා මම උසස්. ඒකයි. දීමනාවන් අරගෙන දීමනාවන් ක්‍රියාත්මක කරනකොට මම ලෙඩ රස දිනකොට සුව වෙනවා. ඒගොල්ලන්ට සුව කරගන්නවත් තේරෙන්නේ නැහැ. අහංකාරකම. ආත්මික උඩඟුකම. හැබැයි ඒ කෙනා යටහත්ව කතා කරනවා වෙන්න පුළුවන්. ඔළුව නමාගෙන අරි හිමින් කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඇතුලෙන් උඩඟුයි. ආත්මික උඩඟුකම. හරි? ඒ නිසා පරිස්සම් වෙන්න ඕන තැනයි මම මේ කතා කරන්නේ. මොකද එහෙම අයගෙන යේසුස් කතා කළා කියනවා. දැන් ඊළඟ පදේට අපි දාමු. හරි? උන්වහන්සේ කියන කතාව මේක. ඊට පස්සේ කතා කළා නුඹලාට කියමි. පරිසිවරයා නොව මොහු ධර්මිෂ්ඨ කොට ගණන් ලැබ තමාගේ ගෙදරට ගියේ. මොහු කිව්වේ කවුද? අර සුංගමය කරන්නා. සුංගමය කරන්නාව ධර්මිෂ්ඨ කොට කරනු ගණන් ලැබුවා. මක් නිසාද තමුන්ම උසස් කරගන්න හැමදෙනා යටත් කරනු ලබන්නේය. තමාම යටත් කරගන්නා උසස් කරනු ලබන්නේයයි කීසේක. මෙන්න දෙවියන්ගේ කතාව. දැන් අර දෙන්නගෙන් ධර්මිෂ්ඨ වුණේ දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වුණේ අර සුංගමය කරන්නා. සුංගමය කරන්න තමයි ධර්මිෂ්ඨ වුණේ. හැබැයි අර ධර්මිෂ්ඨයි කියලා තමන් කියාගත්ත කෙනා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ නැහැ. ඒ නිසා උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මේකයි අදහස. මෙන්න මේකයි ආකල්පය. ඔයාගේ හදවතේ ආකල්පය. මොකක්ද දන්නවද? තමාව උසස් කරගන්න හදන කෙනාව දෙවියන් වහන්සේ පල්ලෙහාට දානවා. තමාව බෝස් කරගන්න හදනවා. තමාව උසස් කරගන්න හදනවා. තමාගේ හැකියාව ගැන කතා කරනවා. මම මෙහෙමයි. මම මෙහෙම කළා. මම අර එහෙම කරා. මම මෙහෙම කරනවා. මම මේ වගේ කෙනෙක්. ඒක ගොඩක් තියෙනවා සේවය තුල. හරි. ඔය සේවය තුල වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට. ඒ කෙනෙක් දැන් අද කාලේ මිනිස්සු විසින් හදාගත්ත තානාන්තර තියෙනවා. බයිබලයේ දුන්නේ නැහැ තානාන්තර. මිනිස්සු හදාගෙන තියෙනවා. ඒ තානාන්තර තමයි ඉස්සල්ලා බ්‍රදර්. ඊට පස්සේ ඉවැන්ජලිස්ට්. ඊට පස්සේ පාස්ටර්. ඊට පස්සේ ප්‍රොෆට්. ඒ ප්‍රොමෝෂන් හදාගෙන තියෙනවා. එහෙම දෙයක් බයිබලයේ නැහැ. ඒක බයිබලයට විරුද්ධයි. නමුත් ඒක සභාව ඇතුලේ හදාගෙන තියෙනවා. ඉතින් සමහර වෙලාවට බ්‍රදර් කියලා කතා කරනවා, අපි සහෝදරයා කියලා කතා කරනවා, නම කියලා කතා කරනවා සාමාන්‍ය ඉන්නකොට. ඉතින් එයාට ආලේප කරලා යාව සේවයට ආලේප කරපු ගමන් කවුරු කෙනෙක් බ්‍රදර් කියපු ගමන් මට බ්‍රදර් කියන්න එපා මම පාස්ටර් කෙනෙක් දැන්. ඒක hina වෙලා යටහත්ව කිව්වත් ඒක අහංකාරකම. ඒක අහංකාරකම. ඒක ආත්මික උද්දච්චකම. හරි? ඒ නිසා පරිස්සම් වෙන්න ඕන තැන තමයි යන්නේ ඒක. අපි දෙවියන් වහන්සේගේ තුල යනකොට, උන්වහන්සේගේ ගමන තුල යනකොට, අපි නිදොස් ගමන තුල යනකොට අපිට ආත්මික අහංකාරකම එන්න පුළුවන්. යක්ෂයා උගුලක් අටවනවා අනිවාර්යෙන් ඔබට ඔබ ගැන යම්කිසි අදහසක් නැත්නම් යම්කිසි ඔයා උසස් කෙනෙක් කියලා ඔයාට පෙන්වන්න. යක්ෂයා ඔයා තුල අදහස් ඇති කරනවා. ඒකට හසු වෙන්න එපා. මොකද යේසුස් වහන්සේ කිව්වා. මේ යේසුස් වහන්සේගේ වචන. තමාව උසස් කරගන්න හදන කෙනා පල්ලෙහාට දානවා. නමුත් තමාව යටත් කරගන්න කෙනා දෙවියන් වහන්සේ උසස් කරනවා. හරි. ඒක තමයි
දෙවියන් වහන්සේගේ ක්‍රමය. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. මම ඔබට මේ කතා කරලා කියන්නේ ඔබ මේ ජර්නි එකේ ඉන්න නිසා, මේ ගමනේ ඉන්න නිසා. මේ ගමනේ ඉන්න කෙනෙක් හැටියට මේ සුද්ධකම තුල යනකොට, ධර්මිෂ්ඨකම තුල ඔබ ඉදිරියට යනකොට ඔබ දන්නවද පරිස්සම් වෙන්න ඕනෙම තැන තමයි ආත්මික උඩඟුකම. දෙවියන් වහන්සේ ඒවා පාවිච්චි කරන්න ගන්නවා. විශේෂයෙන් මේ අවසාන කාලේ මහා අස්වැන්නක් අත ළඟ අපි ඉන්නේ. ඒ අස්වැන්න නෙලා ගන්න යන වෙලාවේ ඔයා දන්නවද ඔයා දෙවියන් වහන්සේ මේට කලින් නොකරපු දේවල් ඔයා තුලින් කරන්න යනවා. ඔයා තුලින් කරන්න යනවා. හාස්කම් සිදු වෙයි. මිනිසුගේ ජීවිත වෙනස් වෙයි. හාස්කම් බලවත් හාස්කම් ඔයා තුලින් සිදු වෙයි. හැබැයි ඒ කිසි දෙයක ගෞරවය අපිට අයිති නැහැ. ඒ කිසි දෙයක උසස්කම, ගෞරවය, මහිමය අපිට අයිති නැහැ. අපි නිකම් භාජන විතරයි දෙවියන් වහන්සේගේ හස්තේ. ඒ නිසා ඒ කිසිම දෙයක ගෞරවය ඔයා ගන්න එපා. ඒ වගේම තමයි ඔයා උඩඟු වෙන්න එපා ඇතුළාන්ත එක නොකියුවත් ඔයාගේ හිතට උඩඟුකමක්වත් ගන්න එපා. මම දැන් යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා. ඒ වගේම සමහර විට මම ශුද්ධකම තුල යනවා. මම මෙහෙමයි. මම නිදොස් වූ මාර්ගයේ යනවා. මගේ ඇස් ඉස්සරහා පිට මම කිසි නපුරක් තියාගන්නේ නැහැ. ඒ වගේම අසල් වාසිය ගැන අනිත් අය ගැන චෝදනා කරන්නේ මම අයින් කරලා තියෙන්නේ. මට එයා නුරුස්සනවා. ඒ වගේම අර වගේ දේවල් මම ඈත් වෙලා ඉන්නවා. ඒ වගේ ඇගෙන් මම ඈත් වෙලා ඉන්නවා. මෙහෙම මේ ලිස්ට් එක කියාගෙන යනකොට ඔයාට හිතෙන්න පුළුවන් මම දැන් සුද්ධ කෙනෙක්. මම දැන් ධර්මිෂ්ඨයි. ඒ කියන්නේ මම අනිත් අයට වඩා උසස් තැනක ඉන්නවා කියලා හිත. අන්න එතනට ආවොත් ඔයා අති භයානකයි. ඔයා සුතිවන්ත වෙන්න දෙවියන් වහන්සේ ඔයාව ඒ සුද්ධකමේ මාර්ගේ රැගෙන යනවට. හැබැයි කවදාවත් කිසිම වෙලාවක සංසන්දනය කරන්න එපා අනිත් කෙනත් එක්ක. ඔයාගේ සුද්ධකම, ධර්මිෂ්ඨකම. ඒ වගේම අනිත් කෙනා පහත් කරලා කොයි වෙලාවත් හිතන්න එපා. මොකද අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ එක සමානයි. කිසි කෙනෙක් උසස් පහත් නැහැ. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ අප සියලු දෙනා එක සමානයි. ආමෙන්. මං හිතනවා ඔබට තේරෙනවා කියලා. යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ තමාව උසස් කරගන්න. උන්වහන්සේ පහතට හෙළනවා. තමාව යටත් කරගන්න. දෙවියන් වහන්සේ උසස් කරනවා. අපි යන් 1 පේතෘස් පොතට. මම ඔබට පෙන්වන්න මේ ඊයේ පෙරේද අපි කතා කරපු දේවල දෙවියන් වහන්සේ අපිට කියන දේ. දාන්න 1 පේතෘස් 5:5. මට ඒක පෙන්වන්න ඕනේ එක කොටසක්. 1 පේතෘස් 5:5. කතා කරලා කියනවා මක් නිසාද මම කියවන්නේ මුල ඉඳලා නෙමෙයි ඒ පදේ මැද ඉඳලා. මක් නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. God resists the proud but gives grace to the humble. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දෙන්නේ යටහතුන්ට. යටහත් සිත් ඇත්තන්ට. අමතක කරන්න එපා. කවදාවත් අමතක කරන්න එපා. යටහත් සිත් ඇත්තන්ට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා, කරුණාව ලැබෙනවා. හැබැයි උඩඟු සිත් ඇත්තන්ව දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ පදේ 6 වෙනි පදේ. එබැවින් මෙන්න ඔබට දෙන උපදේශ. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. මොකද නිසි කාලෙදී උන්වහන්සේ සුදුසු කාලෙදී ඔයාව උසස් කරනවා. ඔයාව උසස් කරගන්න යන්න එපා. ඔයාව ප්‍රමෝට් කරන්න යන්න එපා. හරි. ඔයාව මිනිස්සු ඉදිරියේ උසස් කරගන්න යනවා. මං අහවලා මං පාස්ටර් මං අරයා මං මෙයා මම මේ සේවකේ මං අර උසස් කරගන්න යන්න එපා. හරි. එහෙම කරන්න එපා. ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. හරි. යටහත්කම කියන්නේ යේසුස් වහන්සේ තුල තිබුණා වූ උසස්ම ගුණාංගය. මොකද සුද්ධකම ධර්මිෂ්ඨකම මේ ඔක්කොම තිබුණත් යටහත්කම නැත්තම්
අර ශුද්ධකම ධර්මිෂ්ඨකම කියන එක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වෙන්න යන්නේ නැහැ. පරිසවරුන්ට වුණේ ඒකයි. යේසුස් වහන්සේ පරිසවරුන්ට විරුද්ධව කතා කරේ ඒකයි. ඒගොල්ලන් දේවල් කියනවා කරන්නේ නැහැ. ඒගොල්ලන් සමහර දේවල් කරනවා, ඒගොල්ලෝ කාමමිත්‍යාචාරය නොකර ඉන්නවා, අරව ඉන්නවා, ඒක කරන කෙනාව පහත් කරනවා. හැබැයි ඒගොල්ලන් තුල ඊට වඩා කුණු තියෙනවා. යේසුස් වහන්සේ කතා කරේ ඒකයි. ඒකනේ අර අනාචාරයේ හැසිරෙච්ච ස්ත්‍රියව අරන් ඇවිල්ලා ගල් ගහන්න යනකොට ඒකනේ යේසුස් වහන්සේ කතා කරේ කිසිම දවසක පාපයක් නොකරපු කෙනා ඉස්සලම ගල ගහන්න කියලා. හරි. ඒ කියන්නේ අරගොල්ලෝ කරේ සංසන්දනයක්. ඒ කාන්තාවව ගෙනහලා ගල් ගහන්න ගෙනාපු කට්ටිය කරේ සංසන්දනය. ඒගොල්ලන්ට සංසන්දනාත්මක මේ ගෑනු කෙනා පාපිෂ්ටයි. හැබැයි යේසුස් වහන්සේ මොකද කරේ? ඔක්කොමලම දැම්ම එක තලයකට. ඒකයි යේසුස් වහන්සේ තන කළේ. ඔක්කොමලම දැම්ම එක තලයකට. හරි. ඒ නිසා ආකල්පය දෙවියන් වහන්සේට හරි වැදගත්. ඔයාගේ ආකල්පය දෙවියන් වහන්සේට හරිම වැදගත්. දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස්ව ඉන්න යටහත් සිත ඇතුව ඉන්න. යටහත්කම කවදාවත් නැති කරන්නේ. ඒක හිත ඇතුලෙන් එන දෙයක්. ඔයාට පුළුවන් යටහත්කම පෙන්වන්න. අද සභාව ඇතුලේ යටහත්කම පෙන්වන අය ගොඩාක් ඉන්නවා. පිටස්තරෙන් එළියෙන්. හරි හිමින් කතා කරන්නේ, ඔළුව පාත් කරන්නේ කතා කරනකොට. හරි සිහින් හඬක් තියෙන්නේ. හරිම කරුණාවන්ත ලාලිත්‍යයක් තියෙනවා කතාවේ. හරි යටහත් බව අනේ ඔව් ඇත්ත තමයි. මොන දේ කිව්වත් කටවහගෙන ඉන්නෝ ඒ වගේ. හැබැයි හිත ඇතුලේ මොකද්ද වාගේ තියෙන්නේ? ඒක දන්නේ ඔයා. ඒක දන්නේ ඔයා විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ. ඒ නිසා පේතුරුස් අපිට කියනවා මෙන්න මේක. දාන්න මේ පදේ. දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් වූ හස්තේ යටත් වෙන්න. ඊළඟ පදේ 7 වෙනි පදේ. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. දැන් ඕක කොහොමද මෙතනට කොන්ටෙක්ස්ට් එකට අදාළ වෙන්නේ? මම ඔයාලට කියන්නම්. කොහොමද වෙන්නේ කියලා. සමහර වෙලාවට මෙහෙමයි මට හම්බෙලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ අය ඒක කියන්නේ හරි යටහත්ව. මේක වැරදි ආකල්පෙන් නෙමෙයි කියන්නේ. නමුත් ඒක වැරදි ආකල්පෙන් කියන්නත් පුළුවන්. සමහර වෙලාවට සමහර අය හිතනවා ඉතින් හැම දෙයකටම දෙවියන් වහන්සේට කරදර කරන්න ඕනේ නැහැනේ. මටත් යමක් කරගන්න පුළුවන්. ඒ නිසා මට කරගන්න බැරි වෙනකොට විතරක් මම දෙවියන් වහන්සේට කියනවා. අනිත් ඒවා ඔක්කොම මම තනියෙන් කරගන්නවා. එතකොට ඔයයි දෙවියන් වහන්සේ කියන්නේ කියලා දෙන්නෙක්. ඒක වැරදි. ඔයාගේ මුළු ජීවිතේම යේසුස් වහන්සේ මිලදී අරන් ඉවරයි. ඔයාට අයිති නෑ. ඔයාව අයිති යේසුස් වහන්සේටයි. මොකද උන්වහන්සේ ඔයාව මිලදී ගත්තා. උන්වහන්සේ ඔයාව මිලදී ගන්න ගෙව්වේ රත්තරන් රිදී ඩොලර් යූරෝ නෙමෙයි. යේසුස් වහන්සේ ගෙව්වේ උන්වහන්සේගේම ලේ. වටිනාකමක් දෙන්න බැරි, කවදාවත් වටිනාකමක් දෙන්න බැරි උන්වහන්සේගේ ලේ. එනිසා මිලදී අරන් ඉවරයි. ඒක ඔයාට අයිති නෑ. ඒතර ඔයාට අයිති නැත්නම් ඔයා කොහොමද දේවල් කරගන්නේ? එනිසා දෙවියන් වහන්සේ විතර පෙරේතු කතා කරලා කියනවා උන්වහන්සේ නුඹලා ගැන සලකනවා. උන්වහන්සේ අපි ගැන සලකනවා. උන්වහන්සේ ඔයා ගැන සලකනවා. එනිසා ඔයාගේ සියලු කරදර, සියලු අවශ්‍යතාවයන්, සියලු දේ, සියලු කිව්වම සියලු කුඩා ලොකු මැද ඔක්කොම අයිති. සියලු දේ උන්වහන්සේට දෙන්න. මොකද උන්වහන්සේ අපි ගැන සලකනවා. ඔයා ගැන සලකනවා, මං ගැන සලකනවා. උන්වහන්සේට ඕනේ ඒකයි. සම්පූර්ණ යැපීම. ඒකයි එඬේරා කියලා කිව්වේ. සියලු දේවලදී එඬේරා මත යැපෙන්න. ඔයාගේ හැකියාව මත යැපෙන්න එපා සුළු දෙයකට. නෑ. ඒක උන්වහන්සේ මත යැපෙන්න. ඊළඟ පදේ. සිහි ඇතුව අවදිව සිටින්න. මෙන්න මේක තමයි වැදගත්. දැන් බලන්න අර කතා කරන්නේ කොන්ටෙක්ස්ට් එක මොකද්ද? යටහත්කම ගැන. උඩඟුකම තියන අය දෙවෙනස ප්‍රතික්ෂේප කරනවා, යටහත්කම තියන අය උන්නස උසස් කරනවා. ඒ නිසා සිහි ඇතුව අවදිව සිටින්න නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගනින්දෝයි සොයමින් ඔබම බෑවිදින්නේය. දැන් අපි කිව්වා යක්ෂයාට දොර අරින්න එපා කියලා. යක්ෂයා වටේ කැරකෙනවා. ඔයාගේ වටේ කැරකෙනවා. ඒ නිසා කියනවා සිහි ඇතුව, be sober, සිහි ඇතුව අවදිව සිටින්න. අර be vigilant. ඒ කියන්නේ අවදිව අවධානයෙන් ඉන්න. හොඳට vigilant, හොඳට අවධානයෙන් ඉන්න. ඇයි දන්නවද? නුඹලාගේ විරුද්ධකාරයා.
අපේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙක් වගේ වටේ ඇවිදිනවා. හරි ගොරවන සිංහෙක් වගේ වටේ ඇවිදිනවා. එතකොට දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියන්නේ මෙතන කතා කරලා පේතුරුස් කතා කරලා කියන්නේ යක්ෂයා ඇවිදිනවා. ඇවිදින්නේ ඇයි? ඇතුල් වෙන මාර්ගයක් නැති නිසා. ඒක නිසා අපිට කියනවා අවදිව ඉන්න, කල්පනාවෙන් ඉන්න, අවධානයෙන් ඉන්න, සිහිය ඇතුව ඉන්න. මොකද ඔයා නොදැනුවත්ව දොරක් ඇරෙන්න පුළුවන්. ඒ දොර මොකක්ද දන්නවද? ගොඩක් වෙලාවට අර ඔයා ධර්මිෂ්ඨයි කියලා හිතන සිතුවිල්ලම වෙන්න පුළුවන්. ඔයා ධර්මිෂ්ඨයි සුද්ධයි කියලා හිතන සිතුවිල්ලම එකපාරට ඔයා වෙන කෙනෙක් එක්ක සංසන්දනාත්මකව වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔයාගේ ධර්මිෂ්ඨකම නැති වෙනවා ඔයාට. මොකද යේසුස් කිව්වනේ අර කෙනා එහෙම කියපු ගමන් මොකද වුනේ? එයා ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලැබුවේ නැහැ. එයාගේ ධර්මිෂ්ඨකම අධර්මිෂ්ඨකම බවට හැරුණා. ඇයි ඒ? එයා සංසන්දනය කරපු නිසා. ඒක යක්ෂයට ඇතුළේ වෙන දොරක් වෙනවා. එතකොට ඔබ ඇවිදිනවා වටේට ඔයාව උසස් කරගන්න හැදුවොත් නිසි කලදී දෙවියන් වහන්සේ ඔයාව උසස් වෙන්න ඉඩ නොදී ඔයාව ප්‍රොමෝට් කරගන්න හැදුවොත් ඔයාම ඔයාගේ දේවල් උසස් කරගෙන ඔයා දේවල් අහංකාරකමින් කරන්න ගත්තොත් එහෙම ඒක දොරක් වෙනවා යක්ෂයාට ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන්න. මොකද ඌ ඇවිදිනවා වගේ වටේ. ඊට පස්සේ ඔයාව අල්ල ගන්නවා යක්ෂයා. මොකද යක්ෂයා වැටුනේත් උඩඟුකම නිසා. අමතක කරන්න එපා ඒක. යක්ෂයා කරපු පාපය උනේ උඩඟුකම. එයා හිතුවා. එයාගේ හිතෙන් උසස් කරගත්තා යාව. හිතෙන් උසස් කරගත්තා. එයා හිතෙන් උසස් කරගත්තා. ඔයා හිතෙන් ඔයාව උසස් කරගත්තොත් අති භයානකයි. මොකද යක්ෂයාට වෙච්ච දේ මොකටද වෙන්න පුළුවන්. මොකද යක්ෂයාට උනේ මොකද? පහතට හෙළුවා. ඔයාව උසස් කරගත්තොත් හිතෙන් දෙවියන් වහන්සේ ඔයාව පහතට හෙලන්න පුළුවන්. හරි. ඉන්සා පරිස්සමෙන් අවදි වෙන්න, සිහිය ඇතුව ඉන්න. සුද්ධකම ධර්මිෂ්ඨකමේ මාර්ගයේ යන්න. හැබැයි ඒ ගැන කවදාවත් ඔයා අහංකාරකමක් හිතන්න එපා. වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. තව අයත් එක්ක ඔයාගේ ධර්මිෂ්ඨකම, ඔයාගේ යහපත්කම, ඔයාගේ දේවල් සංසන්දනය කරන්න එපා. කවදාවත් කරන්න එපා. ඊළඟ පදේ. ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයාට විරුද්ධව සිටින්න. හරි. යක්ෂයාට විරුද්ධව සිටිනවා කියන්නේ හරි. ඒ කියන්නේ යක්ෂයාගේ ක්‍රියාව ඔයාගේ ජීවිතේට එන්න හදනකොට ඔයා එකට විරුද්ධ වෙනවා කියලා කියන්නේ ඔයා දෙවියන් වහන්සේ තුල රැකවරණේ ඉන්නවා කියන එකයි. ඔයා යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ ගති ලක්ෂණත් එක්ක ආකල්පත් එක්ක ඔයාගේ ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් ඔයා යක්ෂයාට විරුද්ධව සිටිනවා. හරි. ඒකයි යක්ෂයාට විරුද්ධව සිටිනවා කියලා කියන්නේ. නැතුව යකාට විරුද්ධව අන්න කරන්න, යකාට අර කෙලවන්න, මේ කෙලවන්න, කෑක් ගහන්න එහෙම නෙමෙයි. හරි. යක්ෂයාට විරුද්ධව සිටිනවා කියන්නේ ඒකයි. ඔයා යේසුස් වහන්සේගේ තුල නැත්නම් උන්වහන්සේගේ ගති ලක්ෂණ ඇතුව, යේසුස් වහන්සේගේ ස්වરૂපය ඇතුව, යටහත්කම ඇතුව ඔයා ජීවත් වෙනකොට යක්ෂයාට ඔයා විරුද්ධව සිටිනවා. මොකද යක්ෂයා එන්නේ අහංකාරකමත් එක්ක. ඔයා අහංකාර වෙන්න ගත්තොත් ඔයායි යක්ෂයා අතර වෙනසක් නැති වෙනවා. පැහැදිලිද? ඔයා යටහත්ව යක්ෂයා ඉදිරියේ පෙනී සිටින්න අවශ්‍යයි. නෑ ඊළඟ පදේ. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර, ස්ථිර කර, ශක්තිමත් කර අපි හිටවනසේක. දැන් මම මේ කතාව කියන්නේ දුක් විඳ පසු කියලා කතා කරන්නේ මෙතන ඇයි දන්නවද? ඒකට හේතුවක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ ආදරය කරන අයට දෙවියන් වහන්සේ මොකදමද කරන්නේ? යම්කිසි විදිහකින් ඒ කෙනා උඩඟු නොවන පිණිස දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතේට
එන්න ඉඩ හරිනවා. පවුලතුමා කතා කරලා කියනවා දෙක කොරින්ති පොතේ කතා කරලා කියන මෙන්න මේම දෙයක්. යම් කිසි විදියකින් මට දුන්නා වූ එළිදරව්වන් ගැන මම ඌමනාවට වඩා සිතන එක වළක්වන පිණිස දෙවියන් වහන්සේ විසින් කටුවක් මට දුන්නා කියලා. thorn in the flesh. හරි. ඒක දුන්නේ ඇයි? අර තියෙන එළිදරව්වන් අතර ඒවත් එක්ක එයා උසස් කෙනෙක් කියලා හිතන එක වළක්වන්න. දෙවියන් වහන්සේ ඔයාව නිසි තැන තියනවා. හරි. දාවිත්ගේ ජීවිතේ එක අපි දැක්කා. දාවිත් සිංහයන් අත් දෙකෙන් මැරුවා. වලහන් අත් දෙකෙන් මැරුවා. ගොලායත්ව එක ගලකින් මරලා දැම්මා. එහෙම කරනකොට සමහර විට එයා ආත්මිකව උඩඟු නොවන පිණිස එයාට හෙල්ල විසි කරන්නෙක් ළඟින් තිබ්බා. ඒ තමයි සාවුල් රජ. සාවුල් රජ. දෙවියන් වහන්සේට තිබුණා සාවුල්ගේ ජීවිතේ ඉක්මනින් අයින් කළා දාන්න. දාවිත් ඉක්මනට රජකම දෙන්න. නෑ. දාවිත්ව යම්කිසි කාලයක් තුල පීඩාවක් තුල අරන් ගියා. ඇයි ඒ දාවිත් රජතුමාව පීඩා කාලේ ගණන් රජට රජ හැටියට ආලෙප්ප කරලා ඉවරයි. සාමුවෙල්. නමුත් සෑහෙන කාලයක් දාවිත්ට සිද්ධ වුණා වනාන්තරවල හැංගිලා ඉන්න, පිලිස්තිවරුන් එක්ක ගිහිල්ලා ඉන්න, පිස්සු වගේ රඟපාන්න ගොඩක් දේවල් යාගේ ජීවිතේ කරන්න යට සිද්ධ වුණා. ඇයි දෙවියන් වහන්සේ වගේ දෙයක් වෙන්න යට ඉඩ හැරියේ? ඇයි සාවුල් ඉක්මනට දෙවියන් වහන්සේ අයින් කරේ නැත්තේ? එහෙම කරන්න තිබුණා. ඇයි එහෙම කරේ නැත්තේ? ඒ කරේ නැත්තේ දාවිත් අර රැල්ලත් එක්කම. මොකද රැල්ල? දාවිත් බැටළුවන් බලාගෙන ඉඳද්දි අත් දෙකෙන් සිංහයාව මැරුවා. එයාගේ අත් දෙකෙන් වලහව මැරුවා. එයා ඒ වගේ ශක්තියක් නැති වුණත් පොඩි කෙනෙක් වුණා දෙවියන් වහන්සේගේ බලය එයා තුල ක්‍රියා කරා. ගොලායත්ව එක ගලකින් මරලා දැම්මා. මුළු ඊශ්‍රායල් ආමියක වෙවුලමින් ඉන්නකොට මේ පොඩි කොල්ලා වගේ ඉන්න කෙනා ගිහිල්ලා ගලක් ගහලා එක ගලකින් විනාශ කළා දැම්මා ගොලායත්ව. පිලිස්තුරුන්ව පරාද කරා. එහෙම කරලා ඒකම යා රජ වුණා නම් දෙවියන් වහන්සේ මං හිතන්නේ දැනගෙන හිටියා දාවිද රජතුමා තුළ උඩුකම ඇති වෙන්න තිබුණා. ඒ නිසා ටික කාලයක් එයාට යන්න දුන්නා. ඒ දුක් විඳින පීඩාව තුළ. ඒ දුක් විඳින පීඩාව තුළ ඔයාව අරන් යන්නේ ඔයාගේ චරිතය හදන්න. කැරක්ටර් එක ඔයාගේ ආකල්පය හදන්න. ඔයාව යටහත් කරන්න. ඒ වගේ තිබුණා. ජෝසප් අපි දකිනවා දෙවියන් වහන්සේට පෙන්නනවා හීනයක්. හීන දෙකක් පෙන්වනවා ඇත්තටම. ඒ හීනේ ජෝසප් කතා කරලා යාගේ සහෝදරයන්ට කියනවා. කතා කරලා කියනවා මම මෙහෙම වෙනවා මම නුඹලා කවදා හරි මට වඳින්න යනවා කියලා. ඒක එයා සමහර විට අහංකාරකමින් කියන අපි දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මොකද කරේ? එයාව යවුවා වහල්කමට. එයාව යවුවා හිරගෙදරට. ඒ තුල එයාගේ තිබිච්ච අහංකාරකමක් තිබුණා නම් පොඩ්ඩක් හරි ඒක කඩලා දැම්මා. මොකද දෙවියන් වහන්සේව උසස් කරන්න සැලසුම් කරලා තිබුණා. හැබැයි අර යටත් වෙලා නැත්තම් සමා වෙන්න. එයාට පීඩා වෙන කාලේදී එයා අහංකාරකමින් දෙවියන් වහන්සේට චෝදනා කළේ නැහැ. එයාගේ සිතේ තියෙන උඩඟුකමින් එයා දෙවියන් වහන්සේට කෙඳිරි ගෑවේ නැහැ. දෙවියන් වහන්සේට කිව්වේ නැහැ ඔයා මට හීනයක් පෙන්නුවා මම ඒක කිව්වා දැන් බලන්න මගේ චරිතයට මොකද වෙන්නේ මගේ තියෙන ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ මගේ සහෝදරයෝ මට hina වෙනවා මම වහලෙක් වෙලා ඉන්නවා. එහෙම කිව්වේ නැහැ. එහෙම හිතුවේ නැහැ. හැබැයි එහෙම හිතන්න තිබුණා සාමාන්‍ය විදිහට හිතුවා නම්. එහෙම හිතුවා නම් එයා අහංකාරයි. හැබැයි ඔහු තුල අහංකාරකම තිබුණේ නැහැ. මොකද එනස ඒක කැඩුවා කැලි වලට කැඩුවා. ඊට පස්සේ තමයි ඊජිප්තුවේ නායකයා වගේ උසස් කරේ. ඒ උසස් කරන්න නම් දෙවියන් වහන්සේ උසස් කරන්නේ යටහත් සිත් නැත්තම්ව. පැහැදිලිව මතක තියාගන්න එක. යටහත් සිත් ඇති අයව විතරයි දෙවියන් වහන්සේ උසස් කරන්නේ. ඔයා හිතනවා නම් ඔයා උසස් විය යුතු කෙනෙක් කියලා දෙවියන් වහන්සේ කවදාවත් ඔයා උසස් කරන්නේ නැහැ. කවදාවත් ඔයා උසස් කරන්නේ නැහැ. ඔයා හිතනවා නම් ඔයා මේ දේ ලබන්න සුදුසුයි මෙන්න මේ සේවය ලබන්න සුදුසුයි මෙන්න මේ දේ ලබන්න සුදුසුයි මේ ස්ථානේ ලබන්න සුදුසුයි මේ ගේ ලබන්න සුදුසුයි මෙන්න මේ දේ ලබන්න මට සුදුසුයි කියලා ඔයා හිතනවා නම් කවදාවත් ඔයාට ඒක ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ නැහැ.
නමුත් දෙවියන් වහන්සේගේ බලවත් වූ හස්තයේ ඉදිරියේ යටහත් වෙන කෙනාව දෙවියන් වහන්සේ උසස් කරනවා. නිසි කලදී. අපි පදේ අන්තිමට අපවදාම අපි අන්තිමට දාපු පදේ නැවත වතාවක් අපි කියවමු 5:10. කියනවා නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු දෙවියන් වහන්සේ නුඹලාව සම්පූර්ණ කරනවා. පර්ෆෙක්ට් කරනවා. අපිව සම්පූර්ණ කරනවා. ඒ සම්පූර්ණත්වයේ කරා තමයි අපි යන්නේ. යේසුස් වහන්සේගේ ස්වරූපේ සම්පූර්ණත්වයේ කරා යනවා. උන්වහන්සේ අපිව සම්පූර්ණ කරනවා. ස්ථිර කරනවා. establish ස්ථිර කරනවා. ඊට පස්සේ ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපිව settle කරනවා. අපිව ස්ථානගත කරනවා. settle කරනවා. යම් කිසි ස්ථානයක උන්වහන්සේ పూర్වයෙන් නියම කරපු උන්වහන්සේගේ සැලැස්මට ආකාරයෙන් අපිව නිසි තැන settle කරනවා. ඒක කරන්නේ අර උන්වහන්සේගේ බලවත් වූ හස්තයේ යටහත් වෙන කෙනා. නැතුව තමාව උසස් කරගන්න හදන කෙනාව කවදාවත් දෙවියන් වහන්සේ උසස් කරන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ ඒකයි. තමාව උසස් කරගන්න හදන කෙනාව පහත් කරනු ලබනවා. තමාව යටත් කරගන්න කෙනා හදවතේ මේ හදවතෙන් වචන වලින් එළියෙන් ස්වරූපයෙන් නෙමෙයි. ඔයාගේ හදවතේ ආකල්පය. ඒ නිසා මේක ආකල්පමය ප්‍රශ්නයක්. ඔයාගේ ආකල්පය ගැන. ඒක දන්නේ ඔයා විතරයි. ඇටිටියුඩ් එක. ඔයා හිතනවා නම් ඔයා සුදුසුයි කියලා මොන හරි දෙයක් කරන්න. ඒක තමයි නුසුදුසුකම. දේව රාජ්‍යය. හැබැයි ඔයා හිතනවා නම් ඔයා නුසුදුසුයි කියලා යම් කිසි දෙයකට. දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක තමයි සුදුසුකම. හරි. යම් කිසි දෙයකට ඔයා සුදුසුයි කියලා හිතනවා නම් ඔයා හිතනවා නම් මේ දෙයට මට සුදුසුයි. ඒක තමයි නුසුදුසුකම. නුසුදුසුකම. දෙවියන් වහන්සේ ඉදිරියේ. හැබැයි ඔයා හිතනවා නම් ඔයාගේ ආකල්පය, ඔයාගේ හිතේ ඇතුළේ තියෙන ආකල්පය, අතුලාන්තේ ඔයාගේ ආකල්පය අයියෝ මම නම් සුදුසු නෑ. මම නම් කොහෙත්ම සුදුසු නෑ මේ දේ කරන්න කියලා හිතනවා නම් දෙවියන් වහන්සේ ඔයා උසස් කරනවා. මොකද ඒක තමයි උන්වහන්සේ ඉදිරියේ සුදුසුකම. ඒක දේ කරන්නේ. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය පරිස්සම් වෙන්න. අවදිව සිටින්න. කල්පනාවෙන් ඉන්න. මොකද යක්ෂයා ඔයාගේ වටේ බලාගෙන ඉන්නවව කියලා ගන්න. යක්ෂයා දන්නවා ඔයා වෙන පව් කරන්නේ නැහැ කියලා. ඒ නිසා වගේ වෙන්න ඕන පාපය තමයි යක්ෂයා කරන්න ඔයාලවව කරව ගන්න හදන පාපය තමයි ඔයාව උසස් කරගන්න එක. ඔයාව උසස් කරගන්න. ඒ පාපය ඔයාගෙන් වෙන්න දෙන්න එපා. ඒ මිස්ටේක් එක වෙන්න දෙන්න එපා. යක්ෂයාට සිදු වුණේ ඒකයි. ලූසිෆර් ස්වර්ගයේ කෙරුබ්වරයෙක්ව සිටියා. වැටුණු හේතුව තමයි එයාව උසස් කරගන්න හැදුවා. සිතින් එයාව උසස් කරගත්තා. සිතින් උසස් කරගත්තා. අනිත් මිනිසුන්ට කියන්න ගියේ නෑ. සිතින් උසස් කරගත්තා. යටහත් වෙන්න. දෙවියන් වහන්සේගේ බලවත් වූ හස්තේ යටහත් වෙන්න. ඔයා මුකුත් දන්නේ නැහැ. ඔයා මුකුත්ම දන්නේ නැහැ. ඔයා ඔයාගේ දන්න දේ ගැන කයිවාරු ගහන්න ගියොත් ඒ බුද්ධියෙන් ඔයා කතා කරන්නේ. දෙවියන් වහන්සේට මේ ලෝකේ ප්‍රඥාව වැඩක්ම නැහැ. 1 කොරින්ති පොතේ 2 ඒක කියනවා. 1 කොරින්ති 2 දෙවෙනි පරිච්ඡේදයේ සම්පූර්ණයෙන් කියවලා බලන්න. 1 අන්තිම හරියයි 2 සම්පූර්ණ පරිච්ඡේදයයි මේ ලෝකේ ප්‍රඥාවයි දෙවියන් වහන්සේ ගැන ප්‍රඥාවයි මොකක්ද කියලා. මේ ලෝකයේ ඉන්න ප්‍රඥාවන්තයන් යයි කියා ගන්න අය. සභාවෙත් ඉන්නවා එහෙම අය. මම දන්නවා ඔක්කොම. මම අරක දන්නවා මේක දන්නවා මම බයිබල් කියලා මෙහෙම කියා වැඩක් නැහැ. සුදුසුකම නෙමෙයි. ගොඩක් අය හිතනවා බයිබලයේ සම්බන්ධව උපාධියක් ගත්තාම යා තමයි සුදුස්ස ඔක්කොටම වඩා කියලා. නෑ. ඒක නෙමෙයි. ඔයාම හිතනවා නම් හිත ඇතුලෙන් ඒක තමයි නුසුදුසුකම. දෙවියන් වහන්සේ අපි වගේ මෝඩයන්ව පාවිච්චි කරන්න එකයි. මොකද දෙවියන් වහන්සේ මේ ලෝකේ මෝඩ දේවල්, සුළු දේවල් අරගෙන උන්වහන්සේ පාවිච්චි කරනවා. මොකද ඒ තුලින් උන්වහන්සේගේ නාමය උසස් වෙන පිණිස.
ඒතර සියලු ගෞරවය, මහිමය අයිති දෙවියන් වහන්සේටයි. අපිට කිසි දෙයක් අයිති නැහැ. මොකද අපේ දෙයක් නෙමෙයි. ඒකයි වගේ ආකල්පය වෙන්න ඕනේ. ඒකයි වගේ ඇටිටියුඩ් එක වෙන්න ඕනේ. ඒතකොට මේ ශුද්ධකම තුල යන ගමනේදී ධර්මිෂ්ඨකම සම්පූර්ණ නැත්නම් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමේ ගමනේදී ඔයා දේවල් කරනකොට ඒ දේවල් ඔයා කරන දේවල් කිසි දෙයක් වෙන කෙනෙක් ගැන වෙන කෙනෙක් දිහා බලලා සංසන්දනය කරන්න එපා. ඔයා සංසන්දනය කරනවා නම් කල යුත්තේ යේසුස් වහන්සේගේ චරිතය අරගෙන. උන්වහන්සේත් එක්ක ඔයාව සංසන්දනය කරලා බලන්න ඔයා කොහෙද ඉන්නේ කියලා. හැම වෙලාවෙම මං ඔයාට කියන්නම් ඔයා ඉන්නේ පල්ලෙහා. මොකද යේසුස් වහන්සේට වඩා උසස් වෙන කීයටවත් ඔයාට බෑ. කීයටවත් බෑ. ඒ නිසා යේසුස් වහන්සේත් එක්ක සංසන්දනය කරන්න. හැම වෙලාවෙම ඔයාව හම්බල් වෙයි. යටහත් වෙයි. උන්වහන්සේගේ චරිතය දිහා බලලා උන්වහන්සේ දිහා බැලුවාම අපි කවුද? ඒකයි අපේ සංසන්දනය කරනවා නම්. නැත්නම් මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා ඔයා උඩඟු වෙන්න කොහෙත්ම පෙළඹෙන්න එපා. ඒක අති භයානකයි. මගේ සහෝදරය සහෝදරිය. ඉදිරියේදී නෙලා ගන්න තියෙනවා මහා අස්වැන්නක්. ඒ අස්වැන්න නෙලා ගන්න දෙවියන් වහන්සේ තෝරගෙන තිනවා ඔබව. ඒ ගමනේදී ඒ කරන වෙලාවේදී සමහර විට ඔබට මේ දේ සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒකයි ආත්මයන්න් වහන්සේ මේ පණිවිඩය ඔබට දුන්නේ. ඒ නිසා සිහි ඇතුව අවදිව සිටින්න. යක්ෂයා බලාගෙන ඉන්නවා ඔබ ගිල ගන්න. මොකද යක්ෂයා පොඩ්ඩක්වත් කැමති නෑ ඔයාගේ ශුද්ධකම සම්පූර්ණ වෙන එකට. පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා ඌ ප්‍රඥාවන්තයෙකු කට්ටයි. ඒ නිසා ඌ ඒ මොකද කරන්නේ? ඒ තුලින්ම ඔයාව වටන්න ක්‍රියා කරන්න පුළුවන්. අහුවෙන්න එපා. අහුවෙන්න එපා. ඒවට වෙච්ච දේ කරගන්න එපා. යක්ෂයා ඒව ළඟට ඇවිල්ලා කිව්වෙත් ඒකයි. ඒව දැක්කා ඒක ලස්සනයි. රස ඇති. හැබැයි තුන්වෙනි එක කෙනෙක්ව උසස් කරන්න ඒක වටිනවා. දැක්කම දෙවියන් වහන්සේ හා සමාන වෙන්න බැලුවා. වැටුණා. ඒ දේ වෙන්න එපා. ඒ දේ වෙන්න දෙන්න එපා. පරිස්සම් වෙන්න. මම බැගෑපත්ව කියන්නේ. මම යටහත්ව වගෙන් ඉල්ලන්නේ. අවදිව සිටින්න. වැරදි තියෙනවා නම් හදා ගන්න. යටහත්. මොකද දෙවියන් වහන්සේ කැඩුණු බිඳුණු සිතක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උඩඟු සිත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උඩඟු සිත් උන්වහන්සේට පෙන්වන්න බෑ. හැබැයි කැඩුණු බිඳුණු සිතක් කවදාවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ආඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේම අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේම අපගේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේම මහෝත්තම වූ දෙවියන් වහන්සේ. ස්වාමිනී, ඔබ වහන්සේ ස්වාමිනී මුළු විශ්වෙම අධිපති වූ සර්ව බලධාරී වූ බලවත් වූ දෙවියන් වහන්සේව සිටියේදී අප වෙනුවෙන් මැරෙන්න තරම් අපිට ආදරය කළා විතරක් නොවේ. යටහත්කම තුල ඔබ වහන්සේ මේ පොළවට ආවා ස්වාමිනී. ඔබ වහන්සේ අපිට දුන්න ආදර්ශය එකයි. ස්වාමිනී, ඒ සිත අප තුල ඇති කරන්න. ඒ මෘදු මොලොක් සිත අප තුල ඇති කරන්න. ඒ යටහත්කම අප තුල ඇති කරන්න ස්වාමිනී. කිසිදා ශුද්ධකම නිසාවත් හාස්කම් නිසාවත් මාව පාවිච්චි වෙන නිසාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවන් නිසාවත් කිසිම විදියකින් උඩඟුකමක් මා තුළ ඇති නොවන පිණිස අනේ ස්වාමිනී මාව නිරන්තරයෙන් යටහත්ව තබන්න ස්වාමිනී. දෙවියන්නි, ඔබ වහන්සේම අප සමග සිටින අපගේ දෙවියන් වහන්සේ. ඒ මහා ආස්වැන්න නෙලා ගන්න වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේ අප සමග සිටින බව අපි දන්නවා ස්වාමිනී. ඒ හැම වෙලාවකම ඔබ වහන්සේ අපි එකිනෙකාව යටහත්ව තියන්න ස්වාමිනී. යටහත්කම මා තුළ ඇති කරන්න. ඒක වර්ධනය කරන්න. ඒක සම්පූර්ණ කරන්න. ස්වාමිනී, මෙන්න දැන් ඔබ වහන්සේට අපි බාරයි. මෙන්න සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා, යටත් කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ බලවත් වූ හස්තේ මම යටත් වෙනවා. නිසි කලදී කැමැතිසේක් නම් මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ මාව උසස් කරන්න. ඒ ඔබ වහන්සේට අයිති දේ.
මෙන්න මම ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ. අපි හෙටත් මේ වගේම කතා බහ තුළින් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතක සියලු දෙනාට ජෙසු පීඨයි.